සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද උතුම් ඇසළ පුන් පොහෝ දවස මේ ලෝකෙ තුනුරුවන් පහළ වෙච්ච පුන් පොහෝ දවස බුදුරජාණන් වහන්සේ උතුම් ධම්මචක්ක දේශනාව දේශනා කරමින් අවබෝධ කරගත් ධර්මය මේ ලෝකයාට දේශනා කරන්න දහම් ගඟ විවර කරපු දවස. ඒවගේමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝරත්නය අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත්වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබීමත් සමඟ ශ්‍රාවක සංඝරත්නය පහළ වෙච්ච දවස. ඒවගේමයි දස දහසක් ලෝක ධාතුවල දෙවියන් සාධකාර දෙමින් බණහල 18 කෝටියක් දෙවිවරු ධර්මය අවබෝධ කරගත්ත දවස. ඒ තමයි ඇසළ පුන් පොහෝ දවස. එදා ඉසිපතන මිගදාය අපේ බුදුරජාණන් වහන්සේ පස්වක භික්‍ෂූන් වහන්සේලාට ඒ උතුම් ධම්මචක්ක දේශනාවෙන් ධර්ම දේශනා කරේ අද වගේ පුන් පොහෝ දවසක. තින් අද මේ ධර්මය ශ්‍රවණය කරන්න ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් සමහර වෙලාවට සිල් සමාදන් වෙලා බණහනය ගෙවල්වල සිල් සමාදන් වෙලා පන්සල්වල ඉඳගෙන ඔබ කොහේ ඉදන් ධර්මය ශ්‍රවණය කරත් ධර්මශ්‍රවණය කරන ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි අද දවස අපි ඇසල පෝයත් එක්ක බැඳිච්ච ඉතාම වැදගත් කාරණා රැසක් ධර්මී සඳහන් වෙනවා. අපි බොහෝ වෙලාවට මේ ඇසල පෝයේදී ධම්මචක්ක දේශනාව දේශනා කිරීම ආදී කාරණා කීපයක් තමයි අපි දැනගෙන ඉන්නේ. අපි දන්නවා මේ තුන් ලෝකෙ අද මේ වෙනකොට තියෙන පූජනීයම මහා සෑය රුවන්වැලි මහා සෑය. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින දෙව්ලොව මනුලොව නාලොව මේ විශ්වයේ තියෙන අද වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එක තැනක මහා සෑයක වැඩ සිටිනවනම් ඒ තමයි රුවන්වැලි මහා සෑය. මේ රුවන්වැලි මහා සෑයට මුල් ගල තබන්නේ ඇසල පුන් පොහෝ දවසේ උට්ටසල කියන නැකති අද වගේ පුන් පොහෝ දවසක. රුවන්වැලි මහා සෑය වැඩ ආරම්භ කරේ වෙසක් පෝය දවස තමයි මුලින්ම පොළොව සකස් කරන්න පටන් ගත්තේ. මාස 2 කාලයක් පොළොව සකස් කරලා ඇසල පෝය දවසේ තමයි එදා දුටුගැමුණු රජ්ජුරු අද වගේ පුන් පොහෝ දවසක රන් ගඩොලක් තැම්පත් කරලා මුලින්ම රුවන්වැලි මහා සෑය කටයුතු ආරම්භ කරන්නේ තුනේ ඇසල පුන් පොහෝ දවසක. ඒවගේම රුවන්වැලි මහා සෑයි ධාතු ගර්භය වැඩ අවසන් වෙලා. රජතුමා දැනුවත් කරා එදා මහා විහාරය වැඩ හිටිය මහරහතන් වහන්සේලා. ස්වාමීනී ධාතු ගර්භය වැඩ අවසානයි. හෙට දවස ඇසල පුන් පොහෝ දවස. උට්‍රසල නැගතින් සෑයි ධාතුන් වහන්සේලා නිදහන් කරන්න ධාතුන් වහන්සේලා අවශ්‍යයි. ඒ වෙලා මහරහතන් වහන්සේලා දැනුම් දුන්න හොඳයි රජතුමනි එහෙමනම් රජතුමා හෙට දවසේ ධාතු නිධානෝත්සවයේ සූදානම් කරන්න. මුළු අනුරාධපුර නගරයම සරසලා පෙරහැරෙන් එන්න කීවා. ඒ මොහොතෙදී අපි ධාතුන් වහන්සේලා වඩම්මල තියන්න රජතුමා ඉතුරු කටයුතු සූදානම් කරන්න. මුළු අනුරාධපුර නගරේ දිව්‍ය පුරයක් වගේ සැරසුවක් කියනවා.
ඒ වගේමයි දෙවිවරු විශ්වකර්ම දෙවියන් සක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන් ලවා මේ අහසේ දෙවියන් ඕලම්භක පත්ම කියලා සඳහන් වෙන අහසේ පහලට මල් එල්ලෙන විදිහට සාමාන්‍ය අහසේ වියනක් වගේ මල් වියනක් දෙවියන් අහස ඉරදියෙන් මැව්වා කියනවා. පහලට මල් එල්ලෙන ඒවට කෙන ඕලම්භක පත්ම. ඒවගේම මහා සාගරය හල අතුරු දහන් කරලා මහා සාගරයෙන් පස්පියුම් මැව්ව කියනවා. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට පේන දෙයක් නෙමේ. ඒ නිසා කෙනෙකුට හිතෙන්න්න පුළග එහෙම දෙයක් කොහොමද වෙන්න කියල්. ඒ දෙවියන්ට පේන්නේ. මනුස්්‍යයන්ට මිනිස් හැසින් පේන දෙයක් නෙමේ. ඒ දෙවියන් ඉරදියෙන් අහස පිරිලා ඉන්න දෙව් බමුන්ට ඒ මහා සෑය දහතු නිධානෝත්සවේ පේන වෙලාවෙ දෙවියන් දිවිය මේ වූ සැරසිලි කරන්නේ ආකාරයට. එදා බොහෝ මහරහතන් වහන්සේලා වැඩම කරපු මොහොතක්. ඒ වෙලාවේ රජතුමා ඈතින් දැම් පෙරහැරින් පිටත් වනා දහතුන් වහන්සේලා තැන්පත් කරන්න. මහරහතන් වහන්සේලා උන්වහන්සේලා ඉරදියෙන් විමසල බැලුව බොහොම ඉරදි බල සම්පන්න රහතන් වහන්සේලා එදා හිටිය. කෞද මේ ධාතුන් වහන්සේලා ලබාගන්න සුදුසුම කෙනා. එදා එතන හිටියා සාමනේර බොහෝම ඉර්දි බල සම්පන්න මහරහතන් වහන්සේ නම සෝනුත්තර සාමනේරයන් වහන්සේ. උන්වහන්සේ සසර පෙරුම්පුරලා ඒ වෙනුවෙන්ම අධිෂ්ඨාන කරමින් පින් කරලා තියෙනවා. ඒ නිසා ඔබයි සුදුස්සා නාගලෝකයේ නාග රජ්ජුරුව ළඟ මේ මහා සෑයි තැම්පත්වෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සහිත ධාතු කරඩුව තියෙනවා. ඔබ නාගලෝකෙට ගිහිල්ලා ඒ ධාතුන් වහන්සේලා අරගෙන එන්න කියලා එදා මහරහතන් වහන්සේලා උන්වහන්සේට පැවරුව අවසරගෙන අභිඥ්ඥා පාදක ධ්‍යානයකට සමවැදිලා. හරියට වතුරෙන් කිමිදිලා යනෝ වගේ පොළොවෙන් කිමිදිලා ඉරදියෙන් නාගලෝකෙන් මතුවනා. නාග රජ්ජුරු ඇතුළු නාග පිරිස බොහෝම ලස්සනට ධාතු මන්දිරයක් මවාගෙන මේ මහා සෑයි තැන්පත්වෙන මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට බොහෝම ගෞරයෙන් පුද පූජා කරන. මේ සෝනුත්තර මහරහතන් වහන්සේ වැඩම කරද්දී නාගයන්ට හිතුන මේ මොකද මුන්වහන්සේ අපේ ධාතුන් වහන්සේලාව තරගෙන යන්නද මේ ආව කිය. ඒ වෙලා යහනො සාමීනී මොකද මේ ඔබහන්සේ මේ පැත්තිය. මේ මහරහතන් වහන්සේ කියනවා නා රජතුමනි අද ලංකා භූමියයේ දුටුගැමුණු රජතුමා මහා සෑයක් කරවලා අද ධාතු නිධානෝත්සවේ පැවැත්වෙනවා. ඒ මහා සෑය තැන්පත්වෙන ධාතුන් වහන්සේලා ඔබළඟ තියෙනවා. ඒ ධාතුන් වහන්සේ අරගෙන යන්න යාව කියව. ඒ වෙලාවේ නාග රජ්ජුරුව තමන්ගේ ඥාති බෑනා කෙනෙක් වෙන තවත් නාගයෙක් හිටිය. ඒ වාසුල දත්ත කියන මේ නාගයාට ඉඟි කරා මේ කරඩු අරගෙන ඉක්මට මෙතනින් පැනල් හැන්ගෙන්න්න කිය. මේ නාගයා විශාල නාග ශරීරයක් මවාගෙන මේ කරඩුව ගිලලක් කුසේ සඟවගෙන මහාමේරු පරවතයේ වෙලාගෙන හිටිය. ඒ වෙලාවේ දැන් එතනින් අරධාතු මන්දිරෙන් නාලොව කරඩු අරගෙන පැන්න අනිත් නාගරාජය. දැන් අර නාග රජ්ජුරුව කෙන සාමීනය ඔබහන්සට වැරදීමක් වෙන්න ඇති අපි ළඟන කරඩුව නෑ කියවා. තියෙනවනන් ඉතින් ඔබහන්සේ ගෙනියන්න කියව දැක්කන. දැන් ඔන්න මේ නාග රජ්ජුරුව හිතුවේ උන්වහන්සේ දකින්න නැතුව ඇති කියලා. හැබැයි කීව තියෙනවනන් ගෙනියන් අපි ළඟන නෑ කියව. උන්වහන්සේ දෙවනි වතාවෙත් අහනවා. එහෙම නම්මන් තියෙන තැනින් ගන්නද ඉති ඒකන උබහන්සේට කීව අපි ළඟ නෑ කියලා. ඉති උබහන්සේ තියෙන තැනකින් ගෙනියන්න කියව. තුන්වැනි වතාවෙත් ඒක ස්තීර කරගත්තා. අර නාග රජ්ජුරුවක ස්වාමිනි අපි ළඟ නෑ උබහන්සිට වැරදිලා. තියෙනවනං ඉතින් තියෙන තැනකින් ගෙනියන්න කියව. ඒ වෙලාවේ හොඳයි එහෙමනං කියලා උන්වහන්සේ බොහෝම ඉරදි බල සම්පන්න කෙනෙක්. අර මහා විශාල නාග ශරීරයක් මවාගෙන ඒ මහාමේරු පරතේ වටේ දරණ ගහගෙන හිටපු මේ නාගයාගේ කුසට කටින් අත දාලා ඉරදි මේ අතක් මවලා කුසේ තිබිච්ච කරඩුව ඔහුටත් නොදැනෙන්න ගත්තා. මේ කරඩු අරගෙන සැනින් උන්වහන්සේ ඉරදියෙන් වැඩම කරා. දැම් මේ නාගයොහි දන්නේ නෑ දැන් කරඩුව ගෙනනිච්ච කියලව. ඒ වෙලාවේ දැන් උන්වහන්සේ වැඩියට පස්සේ අර නාග රජ්ජුරුව කිව්වා හා දැන් ඔන්න ගියා කිව රැවටිලා. දැන් ඔය කරඩු අරගෙන ඇවිල්ල මේ තිබ්බ තැනින් තියන්න කිව.
ඇවිල්ල කරඩුව ගන්න බලනකොට කුසේ කරඩුව නෑ. ඒ වෙලාවේ නාගයන් විලාපදිදී තැති අරගෙන හෝ අපේ කරඩුව ගෙනනිච්චනේද අපේ ධාතුන් වහන්සේලා ගෙනනිච්චනේද අපිට වන්දනා කරන්න තිබිච්ච ධාතුන් වහන්සේ අරගෙන ගියා නේද කියලා මහා විහාර ඉදිරියට ඇවිල්ලා පොළොවේ හැපි විලාපදිදී හඬන්න ගත්තා කියන. එදා මහා විහාරය වැඩහිටිය මහරහතන් වහන්සේලා නාගයන්ටත් අනුකම්පාවෙන් එයින් ධාතුන් වහන්සේලා ස්වල්පයක් දෙනවා. නාගලෝකට ගිහිල්ලයි ධාතුන් වහන්සේලට වන්දනා කරන්න. අනෙක් ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානය මත මේ මහා සෑයි තැම්පත්විය යුතු යද දවසේ. ඒ වෙලාවෙ නාගව හිතහදාගෙන ධාතුන් වහන්සේලා ස්වල්පය අරගෙන ගිය. අද වගේ දවසක ඇසලපුන් පොහෝ දවසේ දුටුගැම රජතුමා ඇතුළ විශාල පෙරහැරකින් දස මහා යෝධයන් ඒ වගේම සෙම්පතිවරු ලක්ෂ ගනම් මහරහතන් වහන්සේලා එදා අහසින් වැඩම කර අනෙක් හැම ප්‍රදේශයකම වැඩහිට ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලා. දුටුගැම රජතුමා මේ ධාතු කරඩුව හිස මත තියාගෙන රුවන්වැලි මහා සෑය වටේ ප්‍රදක්ෂිනා කරලා ධාතු ගර්භය ඇතුළට ඇතුල් වෙලා උන්වහන්සේ අධිෂ්ඨානයක් කර. බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න මහා සෑය ගර්භය මැද බෝධයක් නිර්මාණය කරලා තියෙනවා කියල බහල ඇති. ඒ බෝධීන් වහන්සේ යටින් තියෙනවා බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච සුරූපය බුදුරුවක් සත්රුවනින් නිර්මාණය කරපු බුදුරුවක් මේ බුදුරුව අසල පිරිනිවන් මංචකයක් කරවල තියෙනවා. මෙන්න මේ පිරිනිවන් මංචකයේ මත තමයි මේ ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න දුටුගැමු රජතුමා කරඩුව හිසේ තියාගෙන ඇවිල්ලා අධිෂ්ඨානයක් කර. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාන වෙලාවෙ සිදුකරපු මහා බුද්ධාධිෂ්ඨාන පහක් තිය. ඒ පහෙන් එක අධිෂ්ඨානයක් තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල බොහෝ කාලෙකට පසුව. ලංකා භූමී දුටුගැමුන් නම් රජ කෙනෙක් මහා සෑයක් කරවලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා එහි තැම්පත් කරන. මෙන්න මේ ධාතුන් වහන්සේලා තැම්පත් කරන දවසි කරඩු අහසට පැන නැගලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදුවේවා කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන පෙර අධිෂ්ඨාන කර. ඒ වගේ මේදා ඇසලපුන් පොහෝ දවසේ. දුටුගැමු රජතුමා මහා සෑයි ධාතු තැම්පත් කරන්න සූදානන් වෙන වෙලාවේ කරඩුව රජතුමාගේ හිසෙන් අහසට පැන නැග්ග. එදා විශාල පිරිසක් ලක්ෂ ගණනක් සාධකාර මධ්‍යයේ අහසේ කරඩුව විවර වෙලා ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් බුදුරුව මැවුණ අහසේ. බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය තමයි යමා මහ පෙළහර පෑ. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි සති අවසාන දෙව් බමුන්ගේ සැකදුරු කරන්න යමා මහ පෙළහර පෑව. ඒ වගේම සාක්‍ය වන්සිකයන්ගේ මානී දුරු කරන්න බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අද වගේ පෝය දවසක ඇසල පෝය දවසක ගන්ධබ්බ රුක්ක මුලේ අසලත් යමා මහ පෙළහර පෑව. ඒත් ඇසල පෝය දවසක. ඊළඟට බුදුරජාණන් වහන්සේ පාටික සමාගමේදී අන්‍ය තීර්ථකයන්ගේ අභියෝග භාරගෙන එතනදිත් යමා මහ පෙළහර පාන. බුදු කෙනෙකුට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුව. ඒ බුදු කෙනෙකුට පමණක් කළ හැකි යමක මහා ප්‍රාතිහාරය බුද්ධ අධිෂ්ඨානයෙන් සර්වඥ ධාතුන් වහන්සේලාට සිදු කරන්න පුළුවන්. අන්නේ නිසායේ ධාතුන් වහන්සේලා තුළ බුද්ධ ශක්තිය බුද්ධ අධිෂ්ඨානය ඒ ආකාරයටම පවතින්. එදා මහා සෑයට ඉහළ අහසේ ධාතුන් වහන්සේලා ද්‍රෝණය බුදුරුව මවාගෙන අහස යමා මහ පෙළහර පෑව. බුදු සිරුරෙන් ගිනිදැල් විහිදෝමින් ජලධාරාවන් විහිදෝමි බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑවේ යම්සේද ඒ ආකාරයෙන්ම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ මැවිච්චේ බුදුරුව අහස යමා මහ පෙළහර පානට යෙදුණ. පිංහතුනි යමා මහ පෙළහර පාලා ඒ ධාතුන් වහන්සේලා අහසින් බුදුහාන්දුර අහසින් පහලට වඩිනෝ වගේ වැඩම කරලා. අර මහා සෑයි ධාතු ගර්භය තුළ පිරිනිවන් මංචකයක් හැටියට සකස් කරලා තිබිච්ච මේ පිරිනිවන් මංචකේ මත බුදුරජාණන් වහන්සේ උතුරට හිසලා
සල්ගත් දෙකක් අතර එදා පිරිනිවන් පෑවේ යම්සේද ඒ ආකාරයම සිංහ සේයාවෙන් එහෙම මරධාතුන් වහන්සේලා ද්‍රෝණයම බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා වගේ හේමම පිහිටිය. ධාතුන් වහන්සේලා එදා ඇසල පෝය දවසේ උට්ටසල නැකතින් තමයි රුවන්වැලි මහාසෑයි ධාතු ගර්භය පිහිටන්. මුළු ලංකා භූමිය පුරාම පොළොව සෙලවෙමින් ආලෝක දහරා විහිදුනා කියල අපේ ඉතිහාස සඳහන් වෙන. අන්නේ වගේ උතුම් ශාසනික කටයුතු රුවන්වැලි මහා සෑයි ධාතුන් වහන්සේලා තැන්පත්වෙච්ච. මහා සෑයට දුටුගැමු රජතුමා මුලින්ම රන් ගඩොලක් තියලා කටයුතු ආරම්භ කරේ අද වගේ ඇසල පුන් පොහෝ දවසක. ඊළඟට පිංගතුනේ අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරලා තුසිත දෙව්ලෝ වැඩ සිටිද්දි. දෙවියන් ආරාධනයක් කරා මහාවීරයන් වහන්ස කාලෝ යන්තේ මහාවීරයන් වහන්ස උබහන්සිට දැන් කාලයයි. උපපජ්ජ මාතු කුච්චියන් මිනිස් මවකුසක ගිහින් උපදින්. සදේවකන් තාරයන්තෝ බුච්චස්ව අමතම් පදා. ඒ අමුෘත වූ නිවන අවබෝධ කරගෙන දෙව්මිනිස් ලෝකයා සස්ලදුකින් එතර කරවන සේක්වා කියල ආරාධනා කර. ඒ දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ දසපාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා වැඩ සිටිය බෝසතාණන් වහන්සේ. දෙව්ලොව ඉනම් පස්මහ බැලුම් බලලා කාලය දීපය දේසේ කුලේ මව කියන මේ පස්මහ බැලුම් බලලා අද වගේ ඇසල පුන් පොහෝ දවසක තමයි පින්වන්ත මහාමායා දේවිය කුස පිළිසිඳගන්න. එනිසා ඇසල පෝය කියලා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා දෙව්ලොවින් මනුලවට වැඩම කරලා පින්වන්ත මහාමායා දේවිය කුස එදාර සුදු ඇත් පැතවෙක් නෙළුම් මලක් රැගෙන ඇවිල්ලා දේවිය වටා ප්‍රදක්ෂිනා කළ දකුණු ඇලෙන් කුසට ඇතුල් වුන සිහිනය ඔබ අහල ඇත. එදා ඒ සිහිනයක් දකිමින් එදා ඒ මොහොතේ තමයි බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳ ගත්තේ ඇසලපුන් පොහෝ දවසේ. ඊළඟට පිංගතුනි ශාසනික වසයෙන් තවත් වැදගත් කාරණයක් තමයි අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කරා. අද වගේ ඇසලපුන් පොහෝ දවසක තමයි අභිනිස්ක්‍රමණය කරන්න. ඔබ දන්නවා හැම බුදු කෙනෙකුටම සාධහරණ කාරණයක් හැටියටයි ධර්මය සඳහන් වෙන්නේ සතර පෙරනිමිති දැකීම. අංගුත්තර නිකාය සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ බලපෑම සතර පෙරනිමිති පේන සැලැස්වා කියල නිසි කාලයනකොට දෙවියම් මැදිහත් වෙලා සතර පෙරනිමිති පේන පරිසරය හදන. එදා සුද්දෝදන් රජතුමාට අවශ්‍ය වනේ බුදුවෙන බුදුපුතෙක් දකින්න නෙමේ. සුද්දෝදන් රජතුමාට අවශ්‍ය වනේ තමන්ගේ පුතා මේ ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවා දකින්නයි. ඒ නිසා සුද්දෝදන් රජතුමා කීයටවත් කැමති උන්නෑ මේ සැප සම්පත් අතහැරලා මාලිගා අතහැරලා අභිනිස්ක්‍රමණය කරනවා දකින්න. මුළු නගරේ හිටපු ලෙඩ හැදිලා බොහොම දුක්විදින මිනිස්සු නගර වෙනත් ප්‍රදේශයක වෙනම පදිච්චි කෙරෙවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් වෛද්‍ය ප්‍රතිකා රජ්ජුරුවන්ගේ අනුග්‍රහයෙන් ලබලදු. බොහෝම වයසට ගිය අය මහළු අය සාමාන්‍යෙන් අපේ බෝසතාණන් වහන්සේ නගරි වීදි සංචාරය කරන්න යන්න පෙර අමාත්‍යවරු යොදෝල පාර දෙපැත්ත හොඳට පරිසා කරලා ඒ වගේ අය ඒ පාරවල්ලොලින් ඉවත් කෙරෙව. ඇහැට ප්‍රියමනාප රූප කනට ප්‍රියමනාප සබ්ද නාසේට සුවඳ දිවට රස කයට පහසමි පංච කාමයන් තුළම සැපය සතුට සොම්නස ලබා දෙමින් රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලිගා තුළ මේ සැප සම්පත් ලබා දෙමින් කාමයන් තුළමයි හඳවගන්න රජ්ජුරු ඇතුළු රාජකී පිරිසෙදා උත්සාහ කරේ. නමුත් සක්‍ර දෙවියන්ගේ බලපෑමෙන් එදා දෙවිවරු නිසි වෙලාවට සතර පෙරනිමිති පේන සැලැස්වා. එදා පැවිදිරුවක් දැකපු දවස. එදා දවසේ ඇසල පෝය දවස. එදාම තමයි අද වගේ ඇසලපුන් පොහෝ දවසක තමයි රාහුල කුමාරයාගේ උපත සිද්ධ වනේ. එදා රාහුලෝ ජාතෝ බන්ධනන් ජාතන් කියලා
රාහුලෙක් උපන්න බැඳීමක් ඇති වුණා කියලා හිතට මේ පණවිඩි අරගෙන ආපු වෙලාවේ බෝසතාණන් වහන්සේගේ මුයින් ඔය වචන පිට වෙද්දි. ඒ වෙනකොටත් මේ සියලු සැප සම්පත් අතහැරලා යන්න ඕනෑ කියෙන අධිෂ්ඨානය අර පැවිදිරුව දැක්කට පස්ස හිතට ඇවිල්ල තිබුණ. ඒ නිසා එවැනි වචනයක් ප්‍රකාශ වුණේ. හැබැයි එදා රාත්‍රී මේ ගැනම හිත හිතා හිටියා නාට්‍යාංගනාව නොයෙක් විදිහට සතුටු කරන්න නැටුම් ගැයුම් වාදන විසූක දස්සන. හැබැයි රාත්‍රී නින්ද ගියනෑ මේ ගැන කල්පනා කර කර හිටිය. අර නාට්‍යාංගනාවත් වැටිච්ච තැන්ගොල හේමම කුණු කෙර පෙරාගෙන තැන් තැන්ගොල නිදී මහර අවදි වුණ. ඒ මොහොතෙම හිතට දැනුණා අද මම් මේ මොහොතෙම විමුක්තිය කරා මේ සියලු දේවල් අතහැරලයා යුතුයි. එදා ගිහිල්ල එදාම ඉපදිච්ච පුංචි රාහුල පුතු දේවිය තුරුල් කරගෙන නො දරු වඩාගන්නත් හිතුුණු. නමුත් දේවයට ඇහැරුණොත් මේ ගමන යන්න ලැබෙන්නේ නෑ. ඒ වෙලාවෙ හිත හදාගත්තා මේ රාහුල පුතා ඇතුළු මේ සියලු දෙනාමත් දේවියත් ඒ වගේම මේ හැම දෙනාමත් අසංකේය ගණන් සත්වයන් සංසාරදුකින් එතර කරවන්නයි මං මේ ගමන යන්න. මේ සියලු දෙනාව මං සංසාරදුකින් එතර කරනවා කියල අධිෂ්ඨානයෙන් එදා චන්න ඇමතියා සමඟ කන්ත කසු පිට නැගල. අද වගේ ඇසලපුන් පොහෝ දවසක තමයි අභිනිස්ක්‍රමණය කරන්න. මාලිගාවේ ප්‍රධාන දොරටුව හැබැයි කවුරුත් චන්න දන්නෙත් නෑ කොහිද මේ යන්නේ. කන්ත කසු සූදානන් කරන්න ගමනක් යන්න තියෙනවා කියලා එකන්ගේ හැබැයි දෙවිවරු දන්නවා. දස දහසක් ලෝක දහතුළ දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා ප්‍රීතිගෝසා කරනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වනා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වනා කියල දෙවියන් අහස ප්‍රීතිගෝසා කරන්න පටන්ගත්. උන්වහන්සේ නගරේ ප්‍රධාන ద్వාරය ළඟට යනකොට නගරේ ආරක්ෂිත දොරටුවේ ප්‍රධානම දොරටුව ඉතා ශක්ති සම්පන්න සියයක් පමණ පිරිසක් යොදෝල තමයි නගරේ දොරටුව විවෘත්ත කරන්න. උන්වහන්සේ කන්ත කසු පිට නැකල මේ දොරටුව ළඟට යනකොටම දේවානු භාවින් දොරටුව ඉබේම විවෘත්ත වුණ. දෙවියන්ගේ දේවානු භාවේ. එදා ඇසලපුන් පොහෝ දවස්සේ අද වගේ දවසකයි උන්වහන්සේ දෙව්මිනිස් ලෝකයා ගැන කරුණාවෙන් සියලු දෙනාමන් සංසාර්භකින් එතර කරනවා කියලා. සියලු සැප සම්පත් අතහැරලා පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසෙම මහා අභිනිස්ක්‍රමණය කරේ ඇසලපුන් පොහෝ දවසක. ඒ වගේමයි මේ බුද්ධ ශාසනයේ ශික්ෂාකාමී භික්‍ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය ලබපු පුංචි රාහුලයන් වහන්සේ ඉපදුනේ ඇසලපුන් පොහෝ දවසේ අද වගේ දවසක. ඊළඟට පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ඔබ දන්නවා සත්සතිය ගත කරලා ඇසලපුන් පොහෝ දවසි තමයි ඉසි පතන මිගදායේදි ධම්ම චක්ක දේශනාව දේශනා කරේ. මේ දම්සක් පැවතුන් සූට්‍ර දේශනාව අවිධහිත දේශනාව. හැම බුදු කෙනෙක් මත් නොහැර දේශනා කරන දේශනාව. සම්බුද්ධත්වයට පත්වෙන සියලු බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. ධම්ම චක්ක දේශනාවෙන්මයි. ඒවගේම ඒ භූමියත් අවිධහිත භූමිය. මීට පෙර මේ ලෝක අම්තාක් බුදුරු පහළ වුණාද. ඒ සියලු බුදුරජාණන් වහන්සේලා ධම්ම චක්ක දේශනාව කරන්න යොදාගත්තේ එතනමයි. හැම බුදු කෙනෙක් වෙනුවෙන් ඒ භූමී එතනම ඒ කාලි වෙනකොට සකස් වෙනවා. එනිසා බුදුවරු වෙනස් වුවත් වෙනස් නොවෙන භූමිය එනිසා පේතනට කියනවා අවිධහිත භූමිය කියල. පිංහතුනි එදා ඇසලපුන් පොහෝ දවසේ ඒ අවිධහිත පුුණ්‍ය භූමිය මත වැඩයිදලා පස්සක භික්‍ෂූන් වහන්සේලාට ධම්ම චක්ක දේශනාවෙන් දහම් දෙසුවේ අද වගේ ඇසලපුන් පොහෝ දවසක. ඒ දේශනාව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නය ලෝකෙ පහළවේ. ඔබ දන්නවා බුද්ධගයා වජිරාසන භූමියේදී බුද්ධරත්නේදා ලෝකෙට පහළ වුණා වෙසක් පෝය දවසේ. නමුත් අද වගේ ඇසලපුන් පොහෝ දවසකයි ධර්මරත්නය පහළ වෙන්නෙත් සංගරත්නය පහළ වෙලා තුනුරුවන් ස්ථාපිත වෙන්. ඒ වගේම මේ දේශනාව
මනුස්ස ලෝකෙන් එදා 5 දෙනයි බුදුරජාණන් වහන්සේගේ බණ ඇහුවේ. හැබැයි දෙවියන් අතරේ අහසේ දස දහසක් ලෝක දහතුල දෙවියන් පිරිලා ඉතිරිලා සාධකාරදිදී දෙවියන් අහසේ බණ ඇහුවා. මේ දෙවියන් අතරින් 18 කෝටියක් දෙවිවරු මාර්ගඵල ලැබුවා කියලා ධම්මචක්ක දේශනාවේ අට කතාවේ සඳහන් වෙනවා. ඒ නිසා 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබපු ඒ උතුම් ධම්මචක්ක දේශනාවෙච්ච දවසයි අද වගේ පුන් පොහෝ දවස. ඊළඟට පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ඇසල පුන් පොහෝ දවසකයි අන්‍ය තීර්ථකයන්ගේ අභියෝගේ භාරගෙන ගන්ධබ්බ රුක්ක මුලේ අසල යමා මහ පෙළහර පානට යෙදුණු. ඔබ අහල ඇති යමා මහ පෙළහර පෑම යමක මහා ප්‍රාතිහාරය. මේ පෙළහර පෑම සිදුවනෙත් හරිම අසිරිමත් විදිහට. ඒ තමයි එදා නගර හිටපු බොහෝම ධනවස් සිටුවරේ. මේ සිටුවරයට අවශ්‍ය වුණා ඔය ඉරදි ප්‍රාතිහාර පානව කියලා කියාගෙන යනවා නිගණ්ඩ නාතපුත්තගේ අය කියන අපිටත් පුළුවන්. සංජේ බෙල්ලට්ටි පුත්තගේ මිනිස්ව අතරට ඇවිල්ලකින අපිටත් ඔය ඉරදි මහලකු දෙයක් නෙමේ අපිත් අහසින් යනවා ඉතින් දැක්ක නැති වුණට කියාගෙන යනවා. එතකොට ඔය වගේ අනෙක් ශාස්තෘවරු හැටියට හිටපු අන්‍යාගමික තවසොත් අපිටත් පුළුවන් කියා යනවා. ඒ වෙලාවේ මේ ධනවත් සිටුවරය මොකද කරේ හරිමං ඕක හොයාගන්නංකු කියලා ඉතාම වටිනා සඳුන් අරටුවකින් පාත්තරයක් කෙරේවා. මේ පාත්තරය කරවලා නගරි මැද රියන් 60ක් උසට උනලී එකට එක බැඳල කෙලවර අර පාත්තරේ හිටවලා නගරි මැද මේ ගහ කෙලින් කරලා ඉවරලා දැන් අර පාත්තරේ හිටෙවා. හැම තැනම අඩබෙරකරුවන් පිටත් කරා. ඔය ඉරදි ප්‍රාතිහාර පාන්න පුළුවන් කියන ඉන්නවන අහසින් ඇවිල්ල මේ පාත්තරේ ගන්න කෙනාට මේ පාත්‍රයේ ලැබෙනවා කියලා වටිනා සඳුම් පාත්‍රයේ යාටයි ලැබෙන්නේ කියලා අන්නබෙර ගැහුවා. ඔන්න අන්නබෙරකරුවන් නැරිය පළවෙනි දවස නෑකිසි සන්ධයක්. දෙවනි දවසෙත් අන්නබෙර ගැහුවන්නේ කවුරුත්නෑ. නිගන්ට නාතකුත්තට මේ ආරංචි වුණා. ඔහු කල්පනා කරා බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකය බොහොම ඉරදි බල සම්පන්න. බැරිවෙලා හරි කවුරු හරි අහසිෙන් ඇවිල්ල පෙළහර පාලවේ පාත්තරය ගත්තෝ. මේ අපේ ඉන්න දායකටිකත් එතනට එකතුයි. දැන් විශාල පිරිසක් ජේතවනාරාමයටයි මිනිස්සු දැන් ඇදිලා යන්න අපිට පිරිස නැතිවේ. ඒ නිසා කොහොම හරි ඔය පාත්තරය ඉල්ල ගන්න ඕන කියලා එක පිරිසේවල නිගන්ට නාතපුත්ත දන්න හිතවත් අය හරහා තමන්ගේ අනුගාමිකය හරහා අර දනවත් සිටුවරයාගේ මේ පාත්තරය ඉල්ලවා. ඔහු කිව්ව කිසි කෙනෙකුට දෙන්නේ නෑ අහසින් ඇවිල්ල ප්‍රාතිහාර පාන කෙනෙකුට විතරයි පාත්තරයට අයිති. ඊට පස්සේ දැන් දවසින් දවස අන්ඩබෙර ගහන. දවසක් නිගන්ට කිව් හරි එහෙනම් මං හෙට දවස පෙළහර පාන. දැන් විශාල පිරිසක් රැස් වුණ. දැන් නිගන්ට නාතපුත්ත අහසින් ගිහිල්ල මේ පාත්තරේ ගන්නවා බලන්න බොහෝ පිරිසක් පිරිල දැ මිනිස්සු බලාගෙනන්නවා. නිගන්ට මොකද කරේ තමන්ගේ ළඟ ඉන්න පිරිසකට කිව්වා ළඟම ඉන්න හිතවත් පිරිසක් අරගෙන කිව්වා මං එතනට ගිහිල්ලා අහසට පැනනගන්න වගේ නිකන් කකුලක් කුස්සල ටිකක් උඩට පනින්න හදන්න. එතකොට උඹල පැනල එක පාට මාව අල්ල ගනිල්ලා. හා අපේ උත්තමයන් වහන්ස මේ වගේ මේ වැඩකට නැති පාත්තරයකට මොකටද ඔබතුමාවේ උතුම් මිනිස් ගුණ ධර්ම මෙතන පාන්නේ. එපා කියලා මාව අල්ල ගනිල්ලා. දැම් පිරිසක් එකතු කරගෙන ගිය. ගිහිල්ල දැන් අර පිරිස ඔක්කෝම ඉස්සරාව ඕක මට ලොකු දෙයක් නෙමේ යෝමම් පාත්තරී ගන්නවා කියලා සූදානන් වෙලා උඩට පනින්න වගේ කකුලක් උස්සල හදනකොට මර කියපු විදිහට පිරිස පැනල අල්ලගත්ත. අල්ලගෙන කිව හා අපේ උත්තමයන් වහන්ස මොකටද මේ වැඩකට නැති පාත්තරයකට මේ නිකන් ලී කෑල්ලකට මොකටද ඔබතුමා උතුම් පෙළහර පාන මේ සඳුන් කෑල්ලකට ඔබතුමා කොච්චර වටින කෙනෙද. ඊට පස්සේ දැන් නිගන්ට කිව හරි උඹල කියනව නම්මන් නවත්තන්න. ඊට පස්සේ දැන් අර සිටුවරය ළඟට ගිහිල්ල කිව දැක්කන මං ප්‍රාතිහාර පාන්න හැදුවේ මං අහසට පැනනගන්න හදන කොටයි මේ කට්ටිය මාව අල්ල ගත්තේ. ඒ නිසා දැන් පාත්තරේ මට දෙන්න කියව. ඒ වෙලා සිටුවරය කිව්වා
අහසිංගිය නෑ පනින්න හැදුවට කට්ටි අල්ල ගත්තනම් ඒ වැරද්ද එතන. දෙන්නේ නෑ කියව කාටවත්. මේ මිනිස්සු රැස්සුනේ ප්‍රාතිහාර බලන්න. පුළුවන්නන් අහසින් ගිහිලොව පාත්‍රය ගන්න කියව. දැන් ලැජ්ජ වෙලා ගිය. දැන් ඔන්න සිටුතුමා දවස් ගානක් අඩබෙර ගහනවා කවුරුත් නෑ ප්‍රාතිහාරපා. අන්තිම අඩබෙරේ පිටත් කරා. දැන් අඩබෙරේ ගැහුව දැන් දවස් ගානක් අඩබෙර ගහනවා කවුරුත් නෑ අවසාන දවස දැන් අඩබෙරකරුවම් පිටත් කරලා ඇරිය. එදා නගර පිණ්ඩ පාති වඩිනවා පින්ඩෝල භාරද්වාජ මහරහත්තන් වහන්සේ මුගලං හාමුදුරු. යනකොට මේ අඩබෙරේ ඇහුණ. ඒ වෙලාවේ දැන් මිනිස්සුත් මේ අඩබෙරේ ඇහිච්ච මිනිස්සු පාරි බැන බැනා යනවත් ඇහුණ. මිනිස්සු කියනවා මුං ඔක්කොම බොරුකාරය අහසින් යන්න පුළුවන්ලු ප්‍රාතිහාරපාන්න පුළුවන්ලු අනි අර සිටුවරය දැන් දවස් කීයක් මේ අඩබෙර ගහනවාද කෝ එකකුටුවක් පුළුවන් වුණාද කියලා දැන් බැන බැනා මිනිස්සුත් යනවා. ඒ වෙලාවේ පින්ඩෝල භාරත්වාජයන් වහන්සේ කියන ඇහුනද මොක්කල්ලානයන් වහන්ස මේ මිනිස්සු නින්දා කරනවා මේ ඔක්කොම ශ්‍රමණය බොරු කියලා. ඔබහන්සේ ඉරුදිමතුන් අතර අග්‍රයි. ඔබහන්සේට ඕක මොකක්ද. ඔබහන්සේට පුළුවන්නේ පෙළහර පාල අහසින් ගිල් ඔය පාත්‍රී ගන්න. ඒ වෙලා මුගලං හාමුදුරුව කියනවා ඇයි ඔබහන්සේ ඉරදි බල සම්පන්න කෙනෙක් නේද. මම ඉරදි බල සම්පන්නයි කියලා බුදු හාමුදුරුව ශ්‍රාවක ඉදිරියේ මං ගැන ප්‍රකාශ කළ මක්ට අගතනතුරක් දුන්නන්න මුගලං හාමුදුරුව තම ඉරදිමතුන් අතර අග්‍ර. ඒ නිසා උන්වහන්සකි නම් මං ගැන බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකයෝ දන්නවා. බොහෝ දෙනෙක් මං ගැන දන්නවා ඔබහන්සේ ගැනයි දන්න ඇත්තේ. ඔබහන්සේටත් පුළුවන්නේ. ඒ නිසා ඔබහන්සේ පාත්‍රය ගන්න කියව. පින්ඩෝල භාරද්වාජ මහරහත්තන් වහන්සේ ඒ වෙලේ කිව එනම් මං ගන්නද කිව හොඳයි කිව. ඒනම් ඔබහන්සේ මගේ මේ පාත්තරය අල්ල ගන්න කියලා තමන්ගේ පාත්තරේ මුගලන් හාමුදුරගේ අතට දීලා පින්ඩෝල භාරද්වාජයන් වහන්සේ සැනින් අහසට පැනනැග්ග. උන්වහන්සේ අහසේ සක්මන් කරමින් අර පාත්තරයේ තිබිච්ච තැන අහසේ උන්වහන්සේ නොයෙක් විදිහ පෙළහර පාන පටන්ගත්. මේ ප්‍රාතිහාර දැකලා මිනිස්සු ගෙවල්ලොලින් එලියට පැනල කෑග ගහ ප්‍රීතිගෝසා කරම. ඒ වෙලාව උන්වහන්සේ අහසේ විශාල ගල් හිතන්නුවත් බැරි විශාල ගල් පරවත තමන්ගේ අතින් අරගෙන ඉරදියෙන් අහසේ එහාට මෙහාටය. මේව දකින මිනිස්සු සමහරු බයේ දුවන්න ගත් අම්බෝ මේ ගලක් වැටුනොත් අපේ ගෙවල් ඉඳං ඉවරයි අපිත් ඉවරයි කිය. විදිහට ප්‍රාතිහාර පාලා උන්වහන්සේ අහසෙම පළගක් මැදගෙන අර පාත්තරය අතට අරගෙන අහසින් පල්ලෙහාට බැස්ස. දැම් මිනිස්සුන්ට පුදුම සතුටා. අර සිටුවර ඇතුළ පිරිස දැම් ප්‍රීති ගෝසා කරනවා මේ පෙළහර දැකලා. දැම් පින්ඩෝල භාරද්වාජයන් වහන්සේ මුගලං හාමුදුරු දැන් ජේත වනාරාමයට වඩි නො දැන් ආරාමයට එන ගම දැම් පිටි පස්සෙන් පෙරහැරක් වගේ මිනිස්සු වෙනවා. කෑ ගහනවා ගෝසාාව සමහරු ඇවිලකින අනේ ස්වාමිනි තව එකක් තව එක පාරක් අනි අපි දැක්කනෑ හරියට කියන. තවයකින අනේ අපේ දරුව දැක්කෙන අයගේ ඇතුළෙ හිටිය හරියට බලාගන්න බැරිවුණ අනේ ස්වාමිනි තව එක පාරක් පෙන්න්න කියන. දැම් පුදුම කරදරය. බෝ මමාරුවෙන් අර මිනිස්සු අතරින් ඇවිල්ලා කොහෝම හරි ජේතවන්නේ දැන් ඇතුළට ඇතුල්ලුණ. බුදුරජාණන් වහන්සේ දැම් මේ මිනිස්සු එලිය යන්නේ ජේතවන ඉදිරියේ ප්‍රීති ගෝසා කරනවා කෑකෝ ගහම. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාන්දුරට කියන ආනන්ද මොකද බලන්න මේ කෙවුලු කෑගහන වගේ මේ කෑගහන හඩක් ඇයිනම් චුට්ටක් බලන්න කිය මොකද කිය. ආනන්ද හාන්දුරු ගිහිම් බලල කාරණය හොයාගත්. බුදුරජාණන් වහන්සේට ඇවිලක සාමීනි භාකතුන් වහන්ස අර අසවල් පාත්තරේ පෞගිය දවස්වල අඩබෙරයක් ඇවි දවස් ගාන ඒර්දි ප්‍රාතිහාර පාන්න පුළුවන් කෙනෙ අහසින් ගිහිල ගන්න කියලා ඔන්න පින්ඩෝල භාරද්වාජයන් වහන්සේ පෙළහර පාල පාත්තරය අර මිනිස්සු ඒකට සතුරට මේ ප්‍රීති ගෝසා කරනවා කිය. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනි සංඝයා කැඳවන්න කීවා. දම් සභා මණ්ඩපයට සංඝයා රැස් කරා. බුදුරජාණන් වහන්සේ පින්ඩෝල භාරද්වාජයන් වහන්සේට පණවිඩයක් කැරුව පාත්තරය තරගෙනම එන්න කියලා. ගෙනාව බුදු හාමුදුරු ඉදිරියේ තිබ්බ. ඒ වෙලායි බුදුරජාණන් වහන්සේ
පින්ඩෝල භාරද්වාජයන් වහන්සේට ගරහා කළ බලන්න මේ රහතන් වහන්සේ නම්. බුදු හාමුදුරන්ගේ උපමා බුදුරජාණන් වහන්සේ වදාළ පින්ඩෝල භාරද්වාජ ඔබ මේ කරපු දේ සල්ලාලයන් ඉදිරියේ වෙසංගනක් තමන්ගේ ඇඳුම් ගලෝල දැම්ම වගේ වැඩක් ඔබ කරේ. සාමාන්‍ය පෘතජ්ජන මිනිස්සු ඉදිරියේ සාමාන්‍ය මනුස්්‍යයන් ඉදිරියේ තමන්ගේ උතුම් මිනිස් ගුණධර්ම පෙන්න්න යන්න එපා කියව. බුදුරජාණන් වහන්සේදා සික්ෂාවක් පැනෙව සාමාන්‍ය මිනිස්සු මවිත වෙන ආකාරයට ඒ අයි ඉදිරියේ ප්‍රාතිහාර පාන නිපා කියල භික්‍ෂූන් වහන්සේලාට. ඒ වගේ මයි මේ පාත්තරී සඳුම් පාත්තරී පෙළහර පාලා ප්‍රාතිහාර පාල ගත්තදේ ඕක පාවිච්චි කරන්න නිපාකි. ඔත්තනම ඕක පලන්න කිව කෑලි කෑලිවල. පලල ඉවල බේතට ගන්නක සඳුම් ගන්නවා උරච්චි කරලා ඇහේ නොේ කැස් සමාරුවලට ඇස්වල ගන්න බෙහෙතට ගන්න. උරච්චි කළ බෙහෙතට ගන්න කෑලිටික තියාගන්නකි. අර පාත්තරේ පැළුවා. දැන් ඔන්න එතනින් පස්සෙ දැන් ඔන්න මේ ආරංචියත් ගියා. දැන් නිගන්ටයන්ට මේ පාත්තරේ ගත්තා කියලා ආරංචි වුණාට පස්සේ පුදුම ලැජ්ජාව. දැන් ඔහොම ඉන්න අතරේ ආරංචි වුණා අන්න බුදුරජාණන් වහන්සේ මේ පා පෙළහර පාපු එකට ශික්ෂා පදයක් පනවල දැන් මෙතනින් එහාට ඔන්න කාට පෙළහර පාන එකක් නෑ. මොකද නිගන්ටයෝ හැමෝම දන්නවා බුදු හාමුදුරුව යම් ශික්ෂාවක් පැනෙවනක් සියලු භික්‍ෂූන් වහන්සේලා ශික්ෂා ගෞරවෙන් ඒව ආරක්ෂා කරන. දැන් නිගන්ටයෝ බයනැතු අභියෝග කරන්න පටන්ගතා පුළුවන්න දැම් පෙළහර පාපල පුළුවන්න දැන් ඔය ප්‍රාතිහාර පාන. ඒ වෙලාවේ දැන් නිගන්ටයෝ ප්‍රසිද්ධිය භික්‍ෂූන් වහන්සේලාට අභියෝග කරන. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා එරදි බල සම්පන්න භික්‍ෂූන් වහන්සේලා කීප නමක් අවසරඉල්ව ස්වාමීනී මට අවසර දෙන්න මං පෙළහර පාන. නිගන්ටයන්ගේ අභියෝග මං භාරගන්න මං භාරගන්න බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනේ නුඹල කවුරුත්තේ අභියෝග භාරගන්න අවශ්‍යනෑ මම භාරගන්න. තතාගතයන් වහන්සේ අසවල් ඇසලපොන් පොහෝ දවසේ ගන්දබ රුක්කමූලේ අසලේ වෙනකොට සැවැත්නුවර තිබ බොහොම ප්‍රසිද්ධ අමගහක් විශාල අමගහක් අන්න එතනට මිනිස්සුන්ට එකතු වෙන්න කියා. එතනති බුදුරජාණන් වහන්සේ හැමෝම ඉදිරියේ පෙළහර පානවා. නිගන්ටයන්ගේ අභියෝග භාරගන්නවා කියලා බුදු හාමුදුරුව දේශනා කළ කිය ඔය පණවිඩිය යවන්න කියලා. දැන් නිගන්ටයන්ට මේ ආරංචි වුණාට පස්සේ ඔන්න නිගන්ටයෝ කියන්න ගත්තා ඕන් එහනම් ශික්ෂාවක් පැනෙව්ව කිවි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ශික්ෂාපද පනවන්නේ ශ්‍රාවකයන්ට. ඒක බුදු හාමුදුරන්ට අදාලනෑ. ඒක මේ වගේ කිව්වා. රජ්ජුරුවන්ගේ අඹ වනේ. අඹ කඩන්න එපා කියල රජ්ජුරුව නීතියක් පනවන. හැබැයි රජ්ජුරුවන්ටත් අඹ කඩන්න බැයිද. රජ්ජුරුවන්ගේ නම් අඹ වනේ රජ්ජුරුවන්ට ඕන වෙලාවක යම කඩාගන්න පුළුව. අනිත් අයට යම කඩන්න තහනම් කියලා ඒ නීතිය පනවලතිය. ඒ වගේ ධර්ම විනේ ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම විනේ පනවන්නේ උන්වහන්සේ. උන්වහන්සේ අවශ්‍ය වෙලාවට අදාළව ඒ ප්‍රාතිහාර පානවා බුදු හාමුදුරුව අසවල් දවසේ කියපු විදිහටම ඇසල පෝයි දවස පෙළහර පානවකි. දැන් ඔන්න විශාල පිරිසක් එදා රැස්වෙන්න සූදානමින් හිටිය. නිගන්ටයෝ කල්පනා කර අපි ඉවරයි අපි අභියෝග කරලා අයෝ අපිට වෙච්චදේද. හැබැයි අපි මේක මොකක් හරි දෙයක් කරන්න ඕන කියලා පෝය දවස හෙට දැන් හෙට ඇසලනන් කලින් දවසි රාත්‍රී නිගන්ටයෝ විශාල පිරිසක් එක් ඇවිල රෑම අර අඹගහ කපලා මුළුත් එක්කම ගලෝගෙන අරගෙන ගිය. පහුවදාර පිරිස අතරින් ඇවිල්ල දැන් කියනවා කෝදැන් අඹගහ අඹගහළඟන පෙළහර පානවා කීවේ ඔන්න අඹගහ කපෝලා දැම් මෙතනට ඇවිල්ලා අඹගහ නැති නිසා බෑ කියලයයි ඔය වගේ දැන් කතාවක් පැතිරෙන. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව එක පිණ්ඩ පාති වඩිනකොට අඹගෙඩියක් පිණ්ඩ පාතිට ලැබුණ. ඒ අඹගෙඩියත් එක්කම් බුදුරජාණන් වහන්සේ පිණ්ඩ පාති වැඩම කරලා ගන්දබ්බ රුක්ක මුලේ අසලට වැඩිය අඹගහ නෑද. හැබැයි එතනති බුදුරජාණන් වහන්සේට අරදානය වලඳනකොට අඹගෙඩිය ආනන්ද හාදුරු පිළිගැන්න. මේ අඹගෙඩිය වලඳල අවසන් වෙලා අඹ ඇටේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරලා ආනන්ද හාන්දුරට දුන ආනන්දය අර අඹගහ තිබිච්ච තැන මේ අඹ ඇටේ පොළොවි පිහිටවන්න රෝපණය කරන්න. අර අඹඇටේ පොළොවෙ තියල පස්වලින් වහනකොටම බලාගෙනින් නැද්දි අතු දළු රිකිලි වැඩිලා විශාල අඹෞක්ෂයක් බවට පත් වුණ.
මිනිස්සු පුදුමෙන් පුදුමට පත් වනා බුදුරජාණන් වහන්සේ ඉරුදි බලය. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ අද වගේ ඇසල පුන් පොහෝ දවසක බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය යමා මහ පෙළහර පෑම. ගන්ධබ්බ රුක්ක මූලයෙන් ඉහළ අහසේ යමා මහ පෙළහර පෑව. බුදු සිරුරෙන් ගිනිදැල් විහිදෝමින් ජලදහරා විහිදෝමින් යමා මහ පෙළහර පාලා අහසිම්ම වැඩියේ දෙව්ලොවට අභිධර්ම දේශනාව කරන්න. ඒ අභිධර්ම දේශනාව ආරම්භ කරේ ඇසල පුන් පොහෝ දවසේ අද වගේ පුන් පොහෝ දවසක ගන්ධබ්බ රුක්ක මූලේ අසල යමා මහ පෙළහර පාලා බුදු හාමුදුරන් ඉරදි බලය අපිට හිතාගන්නවත් බෑ. පියවර 3කින් එතනින් මහසින් එක පියවරක් තියෙනවා යුගන්ධන පරොත්ත මුදුනේ. ඊළඟ පියවර මහාමේරු පරොත මුදුනේ තියෙන. දෙවියන්ටත් හිතාගන්න බැරිවුනා කියන පර්වතය බුදු හාමුදුරන්ගේ පාදේ ළඟට ලංවුනාද පාදය පරොතේ ළඟ පිහිටිය අද කිය. ඒ තරං ඉරදිමය සුරූපයකින් අහසින් වැඩම කරලා බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සයිලාසනය මත වැඩ සිටිමින් අද වගේ පුන් පොහෝ දවසකයි ඒ අපි ධර්ම දේශනාව ආරම්භ කරන්නට ඉදුණේ. ඔය වගේ ශාසනික කටයුතු රැසක් යෙදෙන. ඒ වගේම අපේ ලංකා භූමියයට දන්තකුමරු හේම මාලාවත අපේ බුදුරජාණන් වහන්සේගේ වාම යටි දළදා වහන්සේ වැඩම කරලා මහනුවර මුලින්ම ඒ දළදා ප්‍රදර්ශනයක් තැබුවේ අද වගේ ඇසල පුන් පොහෝ දවසක. ලංකාවට මුලින්ම දළදා වහන්සේ වැඩම කළ දළදා ප්‍රදර්ශනයක් තියලා මහනුවර ඇසල මහා පෙරහැර පළවෙනියටම දළදා පෙරහැරක් සිදු කරන්න ආරම්භ කරේ අද වගේ පුන් පොහෝ දවසක. ඒ වගේ මයි ලංකා භූමියයේ මිහිදු මහරහත්තන් වහන්සේගේ වැඩම කිරීමෙන් පසුව ධර්මය අහල පළවෙනි මාසේ තුළ 60 දෙනමක් රහත් වෙනවා. මේ 60 දෙනමක් මහරහත්තන් වහන්සේලාත් ඉන්දියාවෙන් වැඩම කරපු රහතන් වහන්සේලා පිරිසත් ඔක්කොම 68 නමක් අද වගේ පුන් පොහෝ දවසක තමයි වස් සමාදන් වෙන්න අනුරාධපුරේ 8 සැට ලෙන්වල වස් සමාදන් වෙන කටයුතු ආරම්භ කරන්නට යුතුනේ. ඔය වගේ අපේ ශාසනික ඉතිහාසේ රුවන්වැලි මහාසෑය ඒ වගේම දළදා පෙරහැර ආරම්භවීම වගේ අපේ ශාසනික ඉතිහාසයක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් රැසක් යෙදිච්ච ඉතාම අසිරිමත් පුන් පොහෝ දවසක් තමයි ඇසල පුන් පොහෝ දවස. එවැනි පුන් පොහෝ දවසකයි අද ඔබ මේ බණහන්නේ. අද ඔබ මේ ශාසනික වැදගත්කම පෝය දවස වැදගත්කම ඇසුරෙන් කරුණු රැසක් මේ ධර්ම දේශනාවෙන් ශ්‍රවණය කළ හිත පහදවා ගන්නට එරුණේ. තේ නිසා තුනුරුවන් පහළවෙච්ච දවස විශේෂම දේ තමයි ඇසල පෝය දවස අපි වැඩිපුර කතා කරන්නේ ධම්ම චක්ක දේශනාව දේශනා කරපු දවස. පස්සක භික්‍ෂූන් වහන්සේලා බණහපු දවස. කොන්නඥාන් වහන්සේ මුලින්ම ධර්මය අවබෝධ කරගත්ත දවස. දෙවියන් අතර 18 කෝටියක් දෙවරු මාර්ග පල්ලපු දවස. එදා සාධකාරය අකනිටා බඹලව දක්වාම පැතිරිලා දෙවි බඹුණු සාධකාරදීපු දවස බණහල තුනුරුවන් පහළ වෙච්ච පුන් පොහෝ දවස. තිවැනි පුන් පොහෝ දවසක මේ බණහන ඔබ හැම දෙනාමත් දැඩි අධිෂ්ඨානයක් ඇතිකරගෙන අපේ වාසනාවට අපිට බුද්ධ ශාසනයක් ලැබුණ. ඒ සද්ධහලාබේ ඇති කරගන්න අපිට වාසනාව ලැබුණ. බුද්ධ ශාසනයයි මනුස්ස ජීවිතය එකතු වෙච්ච වෙලාවේ. ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාවේ තුනුරුවන් ගැන අච්චල සද්ධාවක් ඇතිකරගන්න දක්ෂවෙන්. නිතර ඔබ බුදුගුණ මෙනෙහි කරන්න. ධර්මය ගුණ නිතර නිතර මෙනෙහි කරන්න. ශ්‍රාවක සංඝයාව ගුණවස්යෙන් නිතර සිහි කරන්න. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගුණ නිතර සිහි කරනකොට ඔබ තුළ සද්ධාව බලවත්වෙනවා. සද්ධාව ඉන්ද්‍රියක් හැටියට බලවත් කරගත යුතුයි. සද්ධහා බලන් ධර්මාවබෝධය කරායන ශ්‍රාවකයාට බලධර්මයක් හැටියට බලවත් විය යුතුයි. සේක බලයක් ධර්මාවබෝධය කරායන මගඵල ලබාගෙන අරහත්වය කරායන සේක පුද්ගලයාට බලයක්. ඒ වගේමයි සත්තාරය ධනය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වේ ශ්‍රාවකයන්ගේ ධනය සද්ධහා ධන මෙන්න මේ සද්ධහා ලාභය සද්ධහා ධනයෙන් ඔබ පොහොසත්වෙන් සද්ධාවෙන් පොහොසතින් බවට පත්තේ තුනුරුවන් ගැන සද්ධාව රැකගනේ සද්ධාවට හානියක් වෙන්න ඉඩ දෙන්න එපා. තියනි සාද වගේ ඇසල පුන් පොහෝ දවසක දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙන
මම දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සද්ධාව දියුණු කරගන්න. මොනම හේතුවක් නිසාවත් සද්ධාවට හානියක් වෙන දෙන්නේ. නිතර බණහනෝ ධර්මයට ගරු කරනවා. ධර්මයම ශාස්ෘත්තයේ පිහිටවාගෙන ධර්මය අවබෝධ කරගන්න උත්සාහගන්න. ඒ වගේ මාර්ග පල්ලාබී ශ්‍රාවකයන් ගැන සද්ධහාව ඇති කරගන්න තුනුරුවන් ගැන මේ ඇතිකරගත්ත සද්ධාව දියුණු කරගන්න. ධර්මාවබෝධයේ මාර්ග පල ලබද්දි සෝවාන් මාර්ගගේ පළවෙනිම පියවරත් සද්ධානුසාරී සද්ධාවෙන්ම ඇතුල්ලෙන්න තියෙන. තිය නිසා ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන තුනුරුවන් ගැන අච්චල සද්ධාව ඇති කරගෙන උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තිං අද මේ ධර්මශ්‍රවනින් ඔබ රැස් කරගස් සියලුපින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවියසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල පින්දේ. ආකා සට්ඨාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්ඨාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සුවපත්තේවා සුවපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.